අයිබෝවන් හල් ශ්‍රේණියේ දෙවනි ප්‍රශ්න පත්‍රය මේ වෙනකොට ඔයගොල්ලන්ට ලැබිලා තියෙනවා. මම හිතන්නේ ගොඩක් අය දැන් මේක ලියලා ඇති. ඒක සාකච්ඡා කරලා දෙන්නයි හදන්නේ. මේ ඒ හින්දා ලියපු ප්‍රශ්න පත්‍රය ළඟට අරගෙන අඩු පෑනක් ගන්න, අඩුපාඩු හදා ගන්න උනම් කොලයක් ගන්න. ඉතින් තියෙනවා නම් ඕනේ නැහැ. මේ එක ප්‍රශ්නේ බලාගෙන යම්. හේතුව මේකයි. මේ ටික හරියටම කරගත යුතුයි. පළවෙනි වාරේ මේ පාර ඇත්තම කතා මේ අවුරුද්දේ ගොඩක් පේපර් ලියන්න හම්බුනේ නැහැ. ඒ කියන්නේ පළවෙනි වාර සිලබස් එක පෙබරවාරි වගේ වෙනකොට ඉවර වෙනකොටම ඒත් කොරෝනා වසංගතය ආවා. එතකොට අපිට පළවෙනි වාරේ සීඝ්‍ර පුනරීක්ෂණ, පළවෙනි වාර පරීක්ෂණ ටික ඔක්කොම ටියුබ් දුන්නට මේ පන්තියේදී ලියන්න හම්බුනේ නැහැ. ඒ වගේමයි දෙවනි වාරේ සිලබස් එක දෙවනි වාරට දාලා ඉවර වීගෙන එනකොට ප්‍රශ්න පත්‍රයක් කියමු තියලා අපි ඊළඟට ආයේ පේපර් ලියන්න පටන් ගන්නකොටම දෙවනි වාරටත් කොරෝනා ආවා. ඒ හින්දා ඉතින් දෙවනි වාරට පේපර් ලියන්න හම්බුනේ නැහැ. ඇත්තම කතාව මේ අවුරුද්දේ පේපර් බොහෝම අඩු ප්‍රමාණයක් ලියා තියෙනවා. ඒ හින්දායි මේ ගෙදර නිකන් ඉන්න කාලේ මේ පේපර් ටික හරියටම ලියලා අඩුපාඩුවක් තියෙනවා නම් මේ සාකච්ඡා කරනකොට හරියටම හදාගෙන ආයි අපි අර ගිය අවුරුදු වල පේපර් කරපු තත්ත්වයට අනිවාර්යෙන් එන්නම ඕනේ. හරි දැන් බලමු එහෙනම් එකින් එක පළවෙනි කොටසේ ඉඳන් බලමු පළවෙනි ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ කියලා. මෙම සංඛ්‍යාව සම්මත ක්‍රමයට ලියා අකුරෙන් ලියන්න. බලන්න ඕගොල්ලෝ. දැන් අපි ලියන්න තියෙන්නේ ඕගොල්ලෝ මෙන්න මගේ පළවෙනි ප්‍රශ්නේ. 2 5 3 7 5 0.4. දන්නවා සම්මතාකාරයෙන් ලියනවයි කියන්නේ අග ඉඳන් 3න් 3 1 2 3 මෙතනින් 1 2 3 අනිවාර්යෙන් මේක ලියලා ඉන්න වෙනවා. මෙන්න මගේ සම්මතාකාරය 25යි 375යි 504. මේකට තමයි එක ලකුණක් හම්බෙන්නේ. මේක ඕනේ නැහැ. ගාන වල ඉවත් මට ගමන් නැහැ. මෙයාට එක ලකුණක් හම්බෙනවා. අනික තමයි මේක සිංහලෙන් ලියන්න ඕනේ. එහෙනම් මෙන්න යටින් මම ලියනවා සිංහලෙන්. අපි දන්නවා කෙලවර ඉඳන් කිව්වොත් මේක ඒකක කලාපය, මේක දහස් කලාපය සහ මේක මිලියන කලාපය. එහෙනම් දැන් ඔයාලට කිව්වා ඒකේ මේ තියෙන්නේ මොන මිලියනද මේ? 25 මිලියන නැත්නම් 25 මිලියන 375,504 එච්චරයි. එහෙනම් මෙන්න මොන ලියනවා 25 මිලියන 25 මිලියන කිව්වත් කමක් නැහැ. 25 මිලියන 375,504 ඕක තමයි පළවෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නාංක 2 හිස්තැන් වලට ගැලපෙන සංඛ්‍යා ලියන්න. බලන්න නම් ප්‍රශ්නාංක 2 රෝමි ඉලක්කම් 1 තියෙනවා. 8 ගුණ කරනවලු මොකද්ද සංඛ්‍යාවකින් උත්තරේ 72යි. ලේසි. රෝමි ඉලක්කම් 2 තියෙනවා. 2800 බෙදනවලු මොකද්ද සංඛ්‍යාවකින් උත්තරේ 28යි. හරි දැන් අපිට බලා ගන්න පුළුවන් 8 වරක් කියලා චක්‍රයේ 8 වරක් 9. එහෙනම් පළවෙනි කොටුවට එනවා 9ක්. ඊළඟට අපි දන්නවා බිංදු 2 අයින් වෙනවයි කියන්නේ බිංදු 2ක් තියෙන c m බෙදෙන නම් උත්තරේ එනවා පළවෙනි කොටුවට 9යි ඊළඟ එකට c යි. ප්‍රශ්නාංක 3 පෙරවරු 9:45 සිට පස්වරු 2 දක්වා ක්‍රම නැතුව හිතෙන්වත් කවන්නේ 10:45යි 11:45යි 12:45යි 1:45යි පැය 4යි. හැබැයි තව දෙකට පැය කාලක් ඒ කියන්නේ පැය 4යි මිනිත්තු 15යි. එක්කෝ එහෙම නැත්තම් මෙහෙම පුළුවන්. එහෙම නැත්තම් අඩු කරන්න. මෙන්න මම කියනවා පැය මිනිත්තු. අපි දන්නවා අඩු කරනකොට අනිවාර්යෙන් මේ අදාළ වේලාවල් සම්මතාකාරයෙන් දාන්න ඕනෙමයි. වැඩේ ඉවර වෙන වෙලාව 2 පස්වරු 2 කියන්නේ 14. අන් 14යි බිංදු 2කින් අඩු වෙන්න ඕනේ 9:45ක්. දැන් අඩු කරගන්න මෙන්න. බිංදුවෙන් 45ක් බෑ. එහා පැත්තෙන් ගත්තාම 60න් 45ක් 15යි. දැන් මෙතන 13යි 13න් 9ක් 4යි. අර උත්තරේ වෙනවා. පැය 4යි මිනිත්තු 15යි. ඉස්සරහ ලියුවා නම් හොඳයි. පැය 4යි මිනිත්තු 15යි. අංක 4 හිස් කොටුවට ගැලපෙන ඉලක්කම් ලියන්න. බලමු අපි මෙන්න වගේ 4 වෙනි ප්‍රශ්නේ. 3 5 හිස් කොටුවක් 2 එකතු කිරීම 1 හිස් කොටුවක් 8 3. බලමු එකතු කරලා 3යි 2යි 5යි. කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතන උත්තර දෙනවනේ. මෙතන 7යි බිංදුවයි 5යි. බලන්න 7 එන්න බෑනේ. එහෙනම් අනිවාර්යෙන් මේ ඇවිත් තියෙන්නේ 17. 17න් තමයි 7 දාලා තියෙන්නේ.
8යි කීයද 8යි 9යි තමයි 17. හරි 8යි 9යි 17න් 7 දානවා එකක් ඉතුරුයි. හරිනේ. හරියන්න. ඊළඟට මෙතන බිඳුව කියන්නේ බිඳුවක් එන්න බෑ 5යි 1යි 6යි එහෙනම් 10 ඔය ඇවිත් තියෙන්නේ 10 වෙන්න තව 4ක් ඕනේ. හරි දැන් බලන්න 5යි 1යි 6යි 4යි 10න් බිඳුව 1යි 5යි අන්න හරි. මෙන්න මගේ උත්තරේ එනවා පළවෙනි එකට 9යි දෙවෙනි එකට 4යි. ඔයා මේ જાතිය ගානකට කෝකටත් බාන්න පැත්තකයි එකතු කරලා මම කටුකොලේට ගිහින් 3592යි 1483යි එකතු කරලා බලනවා. මේ උත්තරේ එනවා නම් ඔයාගේ උත්තරේ හරි 5යි 7යි එහෙනම් මෙන්න මගේ උත්තරේ හරි පළවෙනි කොටුවට 9යි දෙවෙනි කොටුවට 4යි. අංක 5 චොක්ලට් 3ක මිල රුපියල් 240ක් නම් චොක්ලට් 7ක්. එහෙනම් අපි කියලා තියෙන්නේ ඔයා ඉස්සෙල්ලා එකක් හොයාගන්න. මෙන්න ප්‍රශ්නාංක 5. එක චොකලට් එකක මිල අපි දන්නවා 3ක් 240යි කියන්නේ එකක් හොයන්න 3ෙන් බෙදුවාම රුපියල් 80යි. මෙතනින් නවත්තන්න එපා. අහන්නේ එක චොකලට් එකක් නෙමෙයි චොකලට් 7ක්. චෝටි වාක්‍යයක් ලියුවා නම් හොඳයි. චොකලට් 7ක මිල නම් 80 7ක් 8 වරක් 7 56යි බිඳුවක් දැම්මම උත්තරේ එනවා 560යි නම් රුපියල් 560යි. ඒ ප්‍රශ්නාංක 5. ප්‍රශ්නාංක 6 පහත දැක්වෙන සංඛ්‍යා අතරින් ඉතිරි නැතිව දෙකෙන් බෙදෙන සංඛ්‍යා යටින් ඉරක් අනින්න. ඔයගොල්ලෝ ඉරා අඳින්න කමන්නේ ඔක්කොම. නැත්නම් හරි උත්තර ටික විතරක් ලිව්වත් කමන්නේ. අපි දන්නවා දෙකෙන් බෙදෙන්න නම් අපි ඒවා ඉගෙනගෙන තියෙන්නේ අග ඉලක්කම එක්ක බිඳුව වෙන්න ඕනේ නැත්නම් දෙක හෝ දෙකේ ගුණාකාරයක් විය යුතුයි. බලන්න පළවෙනි සංඛ්‍යාව 4365 අග ඉලක්කම 5 බෙදෙන්නේ නැහැ. එහෙනම් මුළු සංඛ්‍යාව වැඩක් වෙන්නේ නැහැ බෙදෙන්නේ නැහැ. දෙවෙනි එක 2408 හරි අග ඉලක්කම 8 දෙකෙන් බෙදෙනවා. එහෙනම් සංඛ්‍යාව දෙකෙන් බෙදෙනවා. ඊළඟ එක 7009 හරියන්නේ නැහැ. අග ඉලක්කම 9 දෙකෙන් බෙදෙන්නේ නැහැ. 1111 හරියන්නේ නැහැ. අන්න හරි 6534 හරියන අග ඉලක්කම 4. එමනම් හරි 6534. අංක 7 හිස්තෙන් වලට ගැලපෙන පද ලියන්න බලමු. ඕනෑම සංඛ්‍යාවක සාධකයක් වන අතර කිසිම සංඛ්‍යාවක් අපි දන්නවනේ මොකක්ද මේ ලෝකේ ඕනම සංඛ්‍යාවක් කීයද දෙන්නේ එකෙන්. එහෙනම් අපේ පළවෙනි ස්තරේ එනවා එක ඕනෑම සංඛ්‍යාවක සාධකයක්. එක ඕනෑම සංඛ්‍යාවක සාධකයක් වන අතර මොකද්ද කිසිම සංඛ්‍යාවක සාධකයක් නොවෙන්නේ බිඳුව. බිඳුව කිසිම සංඛ්‍යාවක සාධකයක් නොවේ. උත්තර දෙකට ලකුණු එක ගානේ හම්බෙනවා දෙක. ප්‍රශ්නාංක 8 ඔරලෝසුවේ පැය කටුව හා මිනිත්තු කටුව අතර සරල කෝණයක් සරල කෝණයක් කියන්නේ තනි ඉරක්. තනි ඉරක් හැදෙන වෙලාව තමයි මේ ඉතින් මෙහෙමනේ තියෙන්න ඕනේ එක කට්ටක් මෙහෙ කට්ටක් මේ කියන්නේ 6 හරි. පස්වරු පෙරවරු ඕනේ නැහැ. පස්වරු 6 කිව්වත් පෙරවරු 6 කිව්වත් එකයි. 6 හරි වෙන මොනවා හරි තියනවද? ඕගොල්ලෝ කියනවා නම් 2:45 වගේ. එහෙම බෑ. එතකොට මේ කට්ට චුට්ටක් මේ එහාට චුට්ටක් යනකොට 2 3 4ට මෙහෙම යනවනේ. ඒ හින්දා ඒක හරියන්නේ නැහැ. හරියන්නේ 6. ප්‍රශ්නාංක 9 පළතුරු යොෂ 1L 250 ml හා ජලය මෙච්චරක් යොදා බීමක් සාදා ඇත. එහි ඇති පළතුරු බීම ප්‍රමාණය. නම් ඉතින් ඔය දෙකම එකතු වෙන්න ඕනේ. මෙන්න ලේසි ප්‍රශ්න. ප්‍රශ්නාංක 9 L ml කියලා දෙපැත්තට දාගත්තා. 1:250ට එකතු වෙන්න ඕනේ 4L 875 ml. බලමු එකතු කරලා 0.5යි 5යි 7යි 5යි 12න් 2 දානවා එකක් ඉතුරුයි. 8යි 2යි 10යි 1යි 11න් 1 දානවා එකක් ඉතුරුයි. 4යි 1යි 5යි 1යි 6යි මෙන්න මගේ උත්තරය ආවා 6L 125 ml. 6L 125 ml. ඒ ප්‍රශ්නාංක 9. බලමු ඒ පිටුවේ අන්තිම ප්‍රශ්නේ ප්‍රශ්නාංක 10. ගණක රාමුවක දක්වන්න. ඉතින් අපි දන්නවා ගණක රාමුවේ කෝරු 4ක් ඇඳලායි ඔයාට තියෙන්නේ. 2 3 4 කෝරු 4 තියෙනවා. යටින් නම් කරගත්තා නම් හරියට වෙන මොකුත් ඉතින් මේවේ අමාරු දේවල් නැහැ. අපි දන්නවා 4 කියන්නේ සාමාන්‍යයෙන් 10 ඒවා. 3 කියන්නේ 1 ඒවා. දශම තිතෙන් පස්සේ අපි කියා තියෙන 10න් එක. එතනින් පස්සේ අපි කියා තියෙන්නේ 100යි. ඊට පස්සේ හරියට අඳින්න. මේකේ බෝල 4යි, මේකේ බෝල 3යි, මේකේ බෝල නැහැ. මේකේ බෝල 5යි. බෝල පාට වුණා නම් තමයි හරියන්නේ. මේ ප්‍රශ්නාංක 10. බලන්න පළවෙනි ප්‍රශ්න 10 එකක්වත් නෑ අමාරු ඒවා. ඔක්කොම තියෙන්නේ හදාගන්න පුළුවන් මට්ටමේ ලේසි ප්‍රශ්න. ගොඩක් වෙලා තියන්න බෑ. දැන් ඉතින් ඔක්කොම ටික
කරපු හින්දා හැම ප්‍රශ්නයකටම ලකුණු 2 ගානේ හම්බ වෙනවා. ලකුණු දාගෙනම යන්න එතකොට හොඳයි. හරි. බලමු ඊළඟ ප්‍රශ්න 10. ප්‍රශ්නාංක 11 පහත දැක්වෙන වේලාවන් පැය 12 ඔරලෝසුවෙන් දක්වන්න. හරි බලමු. මෙන්න පළවෙනි එක පැය 12 කියන්නේ පෙරවරු පස්වරු කියලා දාන එක. 23:40 කියන්නේ අනිවාර්යෙන්ම පැය ගාන 12ට වඩා වැඩි කියන්නේ ඒක පස්වරු වෙලාවක්. එහෙනම් මේ තියෙන්නේ පස්වරු 12ක් අඩු කළාම 11යි. එහෙනම් මේ තියෙන්නේ පස්වරු 11:40. 12ට අඩුයි කියන්නේ ඒක පෙරවරු. එහෙනම් මේ තියෙන්නේ පෙරවරු 7:30. එකකට එක ගාය ලකුණු දෙක හම්බ වෙනවා. සංඛ්‍යා වලින් ගැළපෙන සංඛ්‍යාව මට ඕනේ ඍණ 8ට වඩා අඩු සංඛ්‍යාවක්. ඒකනේ යාගේ පැත්තට කට ඇරලා තියෙන්නේ මේ ඍණ 8ට කට ඇරලායි ගියා ඍණ 8 ලොකුයි. මේ කොටුවට එන සංඛ්‍යාව ඊට වඩා පොඩි. බිඳුව හරියන්නේ නැහැ. ඍණ සංඛ්‍යා කියන්නේ බිඳුවටත් අඩු සංඛ්‍යා. ඍණ 4 හරියන්නේ නැහැ. ඍණ ගාන අඩු වෙන්න තමයි සමස්තයගේ වැඩි වෙන්නේ. ඍණ 8ට වඩා අඩු සංඛ්‍යාව ඍණ 12. උත්තරේ ඍණ 12යි වෙන්න ඕනේ. ඊළඟ එක අංක 13 සිරස් බව බලා ගන්නා උපකරණය ඇඳ පෙන්වන්න. සිරස් බව බලන්න අපි ළමයෙන් ළමයක් ඇඳලා දාන්න අර මේසන් බාස් ළඟ මේ ළමයක් මෙහෙම ඇඳලා දාන්න ඒ ඇති. ළමය ඊළඟට සිරස් තල සඳහා උදාහරණ දෙයක්. මේ බාන්න මේ බිත්තියක් ගත්තොත් සිරස්නේ බිත්තියක් දොරක් ඒ වගේ සිරස් තල සඳහා අපිට ඕන තරම් උදාහරණ කියන්න පුළුවන්. පුටුවක කකුල ඒ ඔක්කොම සිරස් තල. සිරස් මේ අතර තියෙන තල. වගේ මොනවා හරි සිරස් තියෙන කෙලින් තියෙන තල දෙකක් කිව්වනම් හරියනවා. ඊළඟට අටෙහි සියලුම සාධක මේ ප්‍රශ්න කලින් පේපර් එකෙත් හම්බුණා. සාධක කියන්නේ ඒ සංඛ්‍යාව බෙදෙන සියලු සංඛ්‍යා. සියලු සාධක කිව්වම සියල්ලම ලිවිය යුතුයි. එහෙනම් අපි දන්නවා කොහොමද ඕන සංඛ්‍යාවක් එකෙන් 8 එකෙන් බෙදෙනවා. තව 8 දෙකෙන් බෙදෙනවා. තව 8 4ෙන් බෙදෙනවා. තව 8 8ෙන් නම් උත්තරේ එනවා. 8 සාධක 1 2 4 8. ප්‍රශ්නාංක 15 මිනිත්තු 3 තත්පර වලින්. ඉතින් අපි දන්නවා 1 මිනිත්තුවක් කියන්නේ තත්පර 60යි. 60 ඒව 3ක් ගුණ කරලා පෙන්නුවත් කමන්නේ නැතත් කමන්නේ. උත්තරේ 180යි. ඕන්නම් 63න් ගුණ කරලා පැත්තක බලන්න. ලකුණු දෙක හම්බ වෙනවා නිකම්ම. 83 බිලියන 340,058 ඉලක්කමෙන්. අපි දන්නවා කියලා තියෙන ලේසි ක්‍රම වලට යන්න මුලින්ම කිව්වේ ඔය කියන ගාන ලියන් ඉන්න. මුලින්ම කියන්නේ 83 බිලියන. හරි එහෙනම් මෙන්න මම වැඩේ පටන් ගන්නේ 83 ලියලා. මේක මගේ බිලියන කලාපය. හරි බිලියන වලට පස්සේ තියෙන්න ඕනේ. ඔයා දන්නවා මට මේ ගානේ මොනවද තිබ්බත් මේවා තිබිය යුතුයි. මිලියන තියෙන්න ඕනේ. දහස් තියෙන්න ඕනේ. ඒකක තියෙන්න ඕනේ. මේ හැම කලාපයකම ඉලක්කම් 3 ගාන තියෙන්න ඕනේ. හරි බලමුකෝ දැන් 340,000. ඉතින් මේකේ නෑනේ බිලියන කලාපයක්. එහෙම නෑ කියලා ඔයාට මොකුත් නොලිය ඉන්න බෑ. එහෙනම් අනිවාර්යෙන්ම ඒ කලාපේ නැත්තම් බිංදු 3ක් දැමිය යුතුමයි. හරි යන්න දහස් 340,000. එහෙනම් 340 ඔය කියන්නේ 340,000 50 අර නිකම්ම 58 බෑ. ඉලක්කම් 3 සම්පූර්ණ වෙන්න. දැන් බලමු හරිද කියලා මේ 83 බිලියන මිලියන නෑ. 340,000 50 කවුරු හරි ලියනවා නම් මෙහෙම 83 බිලියන මේක මෙහෙම කියලා මේ හරියන්නේ නැහැ. මේ තියෙන්නේ ඒකක දහස් බිලියන. මේ තියෙන්නේ 83 මිලියන. අනිවාර්යයෙන්ම කලාප නැත්තම් මේ ක්ලේශ ක්‍රමයේ මේක මුලින් තියෙන ඉලක්කම ලියන් හිටියා. ඒකේ අදාළ කලාපෙ දැම්මා. එතනින් එහා කලාප වලට අකුරු දාගන්න. එතකොට වරදින්නේ නැහැ. ඒ අකුරු අනිවාර්ය නෑ. ඒක විල වරදින්නේ නැති වෙන්න ලේසි ක්‍රමයක් තමයි ඒ කියන්නේ. ප්‍රශ්නාංක 17 බලමු. ප්‍රශ්නාංක 17 මෙන්න පැය මෙන්න මිනිත්තු තියෙනවා. පැය 5යි මිනිත්තු 42ක්. ඒකට එකතු වෙන්න ඕනේ පැය 4යි මිනිත්තු 35ක්. මේ පැත්තට අරගෙන එකතු කරගමු බලන්න. මේ කියා තියෙන්නේ මෙතන එකතු කරන්න එපා කියලා. 7යි 77යි මිනිත්තු කොටේ 77ක් තියාගන්න බෑ. එහෙමනම් 60ක් අයින් කළාම 17. එහෙනම් මිනිත්තු වලට එන්නේ 17. අයින් වෙන 60 මෙහෙට යනවා පැයක් වෙලා. 5යි 4යි 9යි 9යි 1යි 10යි. එහෙනම් මෙන්න මගේ උත්තරේ එනවා පැය 10යි මිනිත්තු 17යි කියලා. ලේසි පැය 10යි මිනිත්තු 17යි. ප්‍රශ්නාංක 18
සුළු කරන්න. බලමු භාගයක් තියෙන ලේසි එකක් 2න් 1 ඍණ 5න් 1 අපි කියලා තියෙන්නේ. හරයන් අසමාන භාග සුළු කරද්දී අනිවාර්යයෙන්ම පොදු හරයකට යන්න වෙනවා. පොදු හරය ගන්න හරයන්ගේ තියෙන ලොකු සංඛ්‍යාවෙන්. මේ ලොකු සංඛ්‍යාව 5 පස්වරක් බලයි යන්න 5 වරක් 1 5යි 5 දෙකෙන් බෙදෙන්නේ නැහැ. 5 වරක් 2 10යි 10 දෙකෙන් බෙදෙනවා 10 5න් බෙදෙනවා හරි. එහෙනම් මෙන්න මගේ හරය ගන්න ඕනේ 10න්. දැන් මට පුළුවන් 2 10 උනේ 5න් ගුණ වෙලා එහෙමනම් මෙයත් 5න් මෙයා 5න් නම් මෙයත් 5න් ඒකයි කතාව. එක් වරක් 5 5යි. 5 10 උනේ 2කින්. එහෙමනම් මෙයා 2කින් නම් මෙයත් 2කින්. එක් වරක් 2 2යි. දැන් උත්තරය ඇවිත් ඉවරයි. යට 10 වෙනසක් නැහැ. හරය සමාන හින්දා 5න් එකක් ගියාම 3යි. නම් උත්තරේ එනවා 10න් 3යි කියලා. ඒ ප්‍රශ්නාංක 18. ප්‍රශ්නාංක 19 ඒක ඊට වඩා ලේසි එකක්. 100න් 7 දශමයක් කරලා අපි දන්නවා. දශම කරනකොට ඒ අදාළ බිංදු ගානට සමාන ස්ථාන ගානක් වම් පසට 1යි ආව හැකි වෙන එන්න නැත්තම් බිංදු ටිකක් දාන් ඉන්නයි කියා තියෙන්නේ. 1යි 2යි යන්න. උත්තරේ එනවා බිංදු ඇස්ම බිංදුවයි 7යි. 20 සුළු කරන්න තියෙන. ඉතින් ಗುಣ කරලා බලන්න වෙනවා 15ට ලියලා 785 ගුණ කිරීම 32. ඉස්සලා දෙකෙන් ගුණ කරන්න ඕනේ. දෙවරක් 5 10න් බිංදුව දානවා එකක් විතරයි. දෙවරක් 8 16යි 1යි 17න් 7 දානවා එකක් විතරයි. දෙවරක් 7 14යි 1යි 15යි. දෙකෙන් ගුණ කරලා ඉවරයි. දැන් තුනෙන් තුන් වරක් 5 15න් 5 දානවා එකක් විතරයි. තුන් වරක් 8 24යි 1යි 25න් 5 දානවා දෙකක් විතරයි. තුන් වරක් 7 21යි 2යි කීයද වෙන්නේ 23යි. දැන් සුළු කරගන්න බිංදුවයි 12න් 2 දානවා එකක් විතරයි. 11න් 1 දානවා එකක් විතරයි. 3යි 1යි 4යි 1යි 5යි දෙකේ නම් උත්තරේ එනවා 25120යි. බලන්න පළවෙනි කොටසේ ප්‍රශ්න 20 ඉවරයි. පළවෙනි කොටසේ හැමෝම 20න් 20 ගත්තා නම් තමයි හොඳ. ඉතින් ගෙදරදී කලබලයෙන් ලියනකොට 20න් 20 නැහැ. හේතුව දෙවෙනි පාරේකින් බලන්නේ නැහැනේ. ඉතින් ගෙදරදී ඕන් තරම් වෙලා තියෙන හින්දා පළවෙනි පාර ලියලා දෙවෙනි පාර හදලා බලනවා නම් ඔය ප්‍රශ්න 20ම හරියට කරගන්න පුළුවන්. ඔක්කොම කරපු ජාය තියෙන්නේ. ඔය තියෙන්නේ දෙවෙනි වාරේ ඉස්කෝලේ යක ආපු පේපර් එකක් තමයි මේ පාර දුන්නේ. බලන්න ඕගොල්ලෝ විභාගේ තිබ්බත් වෙන්නේ ඔය මට්ටමේ පේපර් එකක් තමයි. එකක්වත් නොකරපුවා නැහැ. ඔය දැන් එක පාඩමක් හෝ දෙකක් නැහැ. එක පාඩමක් අර සංඛ්‍යා රටා කියන පාඩම 6 වසරේ තාම කළේ නැහැ. මේ දෙවෙනි වාරට අදාළ අනික් සියලු පාඩම් කරලා ඉවරයි. හරි ඉදිරියේදී ඒ ටිකත් මේ වගේ වීඩියෝ සහ කරනවා ටියුට් එකක් ඔයගොල්ලන් ලබා දීලා ඒ ගැන ඉස්සරහට දැනුවත් කරන්නම් කොහොමද සාමාන්‍යයෙන් නොවැම්බර් දෙවනි සතිය වගේ ඉඳන් අපි සිලබස් එක උගන්වන්න පටන් ගන්නවා. හේතුව මේක තව ගොඩක් දුර ඇදෙන හින්දා මේ අපි සිලබස් එක කරගෙන ඊට පස්සේ පන්ති පටන් ගන්න දවසේ ආයි පේපර් ටිකක් ලියලා සීඝ්‍ර පුනරීක්ෂණයක් කරලා අපේ தත්ත්වය හදාගත්තා නම් හරියටම හරි. ඒ හින්දා ඉස්සරහට අපි සිලබස් එකත් කරමු. හරි බලන්න නම් පළවෙනි ප්‍රශ්න 20 ඉවරයි. යන් දෙවෙනි කොටසට අඩුපාඩුවක් තියෙනවා නම් ටක් ගාලා බලලා හදාගන්න. ලකුණු පස්සේ දාගමු. බලමු ප්‍රශ්න දෙක කොටස. ප්‍රශ්න 5කට පමණක් පිළිතුරු දෙනවා. ප්‍රශ්න 6ක් තියෙනවා. මේ එකක් අතරින්න පුළුවන්. එකක් අතහැරිය නම් කමක් නැහැ. එහෙම නැත්නම් එකක් අතහැරිය නැති අය ඉන්නවනම් මේ ප්‍රශ්න ටික ඔක්කොම බලාගෙන යන්න ලකුණු අඩුම ප්‍රශ්නේ ලකුණු ටික අයින් කරලා දාන්න. ප්‍රශ්න 6ම කරන්න ඕනේ නැහැ. එක ප්‍රශ්නයක් අතරින්න පුළුවන්. බලමු එහෙනම් පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. එක ප්‍රශ්නයකට ලකුණු 12ක් හම්බ වෙනවා ඇති ඒ කියන විදිහට. එකේ A මෙහි දැක්වෙන කාඩ්පත් වලින් පහළ දැක්වෙන ප්‍රකාශ ප්‍රශ්න වලට පිළිතුරු තෝරා ලියන්න. බලමු. පළවෙනි එක මගෙන් රෝමි දක්වා 1 කියන්නේ ඒකක භාග. ලේසි ඒකක භාග කියන්නේ අපි දන්නවා හරයේ එක තියෙන භාග. බලන්න එහෙම භාග තියෙනවා පළවෙනි පේළියේ 3න් 1 7න් 1 4න් 1. ඔච්චරයි ඒකක භාග. රෝමි ලක්කන් දෙක ඔයාලට කියනවා පහේ ගුණාකාර. පහේ ගුණාකාර කියන්නේ පහෙන් බෙදෙන සංඛ්‍යා. බාට පහේ ගුණාකාර මොනවද තියෙන්නේ කියලා මේකේ 5 තියෙනවා 10 තියෙනවා 15 වෙච්චරයි. ඔන්න පහේ ගුණාකාර ටිකත් හරි. බාන්න මේවා ගොඩක් ලේසි.
3 ඉංග්‍රීසි අකුරු. ඉංග්‍රීසි අකුරු තියෙනවා පළවෙනි පේළියේ B C F එච්චරයි. අවසාන රෝමි ලක්ෂණ 4 තුල්‍ය භාග ගන්න. තුල්‍ය භාග. හැබැයි තුල්‍ය භාග ලියද්දි කාට කවුරු තුල්‍යද කියලා ලියන්න ඕනේ. දැන් මම කිව්වොත් තුල්‍ය භාග තියෙනවද? 3න් 2යි 6න් 4යි තියෙනවා. වෙන නම් නැති වෙදි මේ 3න් 2ට තුල්‍යයි කවුද? 6න් 4. තව කවුද ඉන්නේ? වෙන නෑ නේද? වෙන නෑ. ඔච්චරයි තියෙන තුල්‍ය භාග නම්. ඔන්න පළවෙනි එක ඉවරයි. යනවා B කොටසට. ඉන්න B1. රෝමි ලක්ෂණ 2 නෙමෙයි B වල ඍජුකෝණාශ්‍රයක දිග ඍජුකෝණාශ්‍රයක් තියෙනවා. අඳින එක අනිවාර්ය නෑ. ඒ ඇඳගත්තොත් පැටලෙන එකක් නෑ. මෙන්න දිග 6.5 cm. හරි. පළල 3.7 cm. හරි පරිමිතින් ඔයා දන්නවා මෙයා 3.7 නම් මෙයත් ඒ ගාන මෙයා 6.5 නම් මෙයත් අපි දන්නවා පරිමිතිය අපි කියලා තියෙන්නේ මේවා හදන විදිය සුළු කරලා පෙන්නුවා නම් හොඳයි වරදින්නේ නැහැ. එතකොට මේ 6.5 cm ට එකතු වෙන්න ඕනේ 3.7 cm. ආයි වටේ යනවා නම් ආයි 6.5 cm. ආයි 3.7 cm. දැන් එකතු කරලා බලමු මේ 7යි 5යි 12යි 12යි 5යි 17යි 17යි 7යි 24යි 24න් 4 දානවා දෙකක් ඉතුරුයි 6යි 3යි 9යි 9යි 6යි 15යි 15යි 3යි 18යි 2යි කීයද වෙන්නේ 20යි නම් උත්තරේ එනවා 20යි cm. ඒ කියන්නේ 20.4යි cm. හරිනේ ඔන්න හිතෙන් බැලුවත් ඕකේ නැමැති 18යි 12 දෙකක් විතර හරි. දෙයි 20.4යි cm. රෝමි ලක්ෂණ 3 දශම සංඛ්‍යා ආරෝහණ ක්‍රමයට සකස් කරන්න. බලන්න. ආරෝහණ ක්‍රමයට කියන්නේ පොඩිම එකේ ඉඳන් ලොකු එකට. අපි කියලා තියෙන්නේ මේවත් මුලින්ම බලන්නේ පළවෙනි සංඛ්‍යාව. ඊළඟට ඒක නැත්තම් යනවා මං ඊළඟ සංඛ්‍යාව බලන්න. ඒකත් සමාන නම් අය යනවා ඊළඟ සංඛ්‍යාව බලන්න. ඒකත් සමාන නම් අය යනවා ලොකුම ඊළඟ සංඛ්‍යාව බලන්න. හරි බලමු එහෙනම් මම ඉස්සල්ලාම මම කියන්නේ බලන්න පළමු දශම ස්ථානයේ යගේ. මෙන්න පූර්ණ සංඛ්‍යා බලන්න මෙයාගේ බිඳුව මෙයාගේ බිඳුව මෙයාගේ බිඳුව මෙයාගේ බිඳුව වැඩක් නෑ එකකින්වත් තීරණයක් ගන්න බෑ ඔක්කොම සමානයි. එහෙනම් යනවා මම ඊළඟට මේ පළමු දශම ස්ථානේ බැලුවොත් මෙයාගේ 1 මෙයාගේ බිඳුව මෙයාගේ බිඳුව මෙයා අන්න දෙක මෙයා තමයි ලොකුම. එහෙනම් මෙයා තමයි ලොකුම එක වෙන්න ඕනම කියනවා. එයා තමයි ලොකුම. එයා තමයි අන්තිමට එන්න ඕනේ. ඊට පස්සේ මේක තමයි අන්තිමට කලින් ලොකුවට එන්න ඕනේ. දැන් මේ දෙකේ තීරණය කරන්න බෑ හේතුව මේ දෙකේ පළමු දශම ස්ථානය සමානයි. එහෙම නම්මයි යනවා දෙවන දශම ස්ථානෙට මේ තියෙන්නේ. මෙයා 7 මෙයාට අන්න 7යි පොඩිම. එහෙනම් මෙයා තමයි පොඩිම දශමය. 0.0.7.8. ඊට පස්සේ මෙයා 0.0.8.9. ඊට පස්සේ මෙයා 0.1.2 අන්තිමට ආරය 0.2.5. හොඳට මතක තියාගන්න. ඔය ක්‍රම කියලා තියෙන්නේ මේ ඉලක්කම් වැඩි කියලා. මේකේ ඉලක්කම් ස්ථාන 4යි කියලා ඒගොල්ලෝ ලොකු වෙනවද? එහෙම වෙන්නේ නැහැ. ඉලක්කම් වැඩි වුණාට ලොකු පොඩි අපිට තීරණය කරන්න බෑ. අපි බලන්නේ අදාළ ස්ථානයේ යගේ මේ මුලින්ම බැලුවේ පූර්ණ සංඛ්‍යාව. වැඩක් නැහැ හැම එකෙම බිඳුව ඒ හින්දා අපිට තීරණයක් ගන්න බෑ. ඊළඟට ගියා දෙවෙනි දශම පළමු දශම ස්ථානේ බලන්න මෙන්න 1 මෙන්න බිඳුව මෙන්න දෙක අන්න දෙක කියන එක ලොකුයි ඔය ටික ඔක්කොම වල එහෙනම් දෙක තමයි ලොකුම එක වෙන්න ඕනේ. ඊට පස්සේ 1 ඊළඟට බිඳු දෙක තියෙන එකේ ඊළඟ දශම ස්ථානේ දාලා තමයි තීරණය ගත්තේ. ඔන්න උත්තරේ. ලකුණු හම්බෙනවා 12ක්. මෙහෙම දාගන්න. මේ තුනට ලකුණු 2යි මේ තුනට 2යි මේකට 1යි මේකට 1යි දැන් ලකුණු 6යි ඊළඟට මෙතනට ලකුණු 3ක් හම්බෙනවා නෙමෙයි 4ක් හම්බෙනවා පරිමිතිය හරියට හොයන්න රූපයක් හදනවා නම් හොඳයි රූපෙට 1ක් හම්බෙනවා උත්තරයට 3ක් හම්බෙනවා සහ දැන් ලකුණු කීයද 10යි මෙතනට ලකුණු 2ක් හම්බෙනවා ඔන්න ලකුණු 12 හම්බෙන විදිය ලේසි ලකුණු ගන්නත් පුළුවන් හැමෝටම
බලමු ප්‍රශ්නාංක 2. නගර පහක ජනගහනය පහත වගේ දක්වා ඇත. හරි. වැඩිම ජනගහනය ඇති නගරය බලන්න කලාප වෙන් කරලම වැඩිම තියෙන්නේ 3 මිලියන ගණන්නේ. ධනික 1 මිලියන අනික මිලියන ගණන් නෑ. මෙන්න වැඩිම ජනගහනය ඉන්න නගරය ඒ නගරය. රෝමි ඉලක්කම් 2 අඩුම ජනගහනය බලන්න අඩුම ගාන තියෙන 48000 කයි නම් අඩුම ජනගහනය ඉන්න නගරය B නගරය. රෝමි ඉලක්කම් 3 C නගරයට වඩා B නගරයට C නගරයේ ජනගහනය B නගරයට වඩා කොපමණ වැඩිද? එහෙනම් වෙන්න ඕනේ C නගරයෙන් B නගරය අඩු කරමු. එතන C නගරේ ඉන්නවා 650,127ක්. අඩු වෙන්න ඕනේ B නගරේ ඉන්නේ පොඩි ප්‍රමාණයයි 48567යි. බලමු අඩු කරලා 7න් 7ක් බිඳුවයි 2න් 6ක් බෑ එකක් ගත්තාම 12න් 6ක් 6යි. මෙතන බිඳුවෙන් 5ක් බෑ මිහිනුයි ගන්න වෙන්නේ. එතකොට 10න් 5ක් 5යි. මෙතන දැන් 9 නේද? ඔව් 9න් 8ක් 1යි. මෙතන දැන් 4න් 4ක් බිඳුවයි මෙතන 6යි. එහෙනම් උත්තරේ එනවා 601,560යි. ඉලක්කෙමින් යහන්නේ ඒ හින්දා ඔය හරි. රෝමි ඉලක්කම් 4. මෙන්න රෝමි ඉලක්කම් 4 බලමු. ඒ නගරයේ ජනගහනය අකුරෙන් අපි දන්නවා. කෙළවරේ ඉඳන් 270 දැන් තියෙන්නේ මෙහෙමනේ. 3 756 270 ලේසි ක්‍රම ගියා තියෙන්නේ ඒකක දහස් මිලියන. ඉතින් උත්තරේ ඉවරයි. වචනේ ලියන්න මොන මිලියනද? 3 මිලියන 756,270. 3 මිලියන 756,270. ලේසි. ලකුණු හම්බ වෙනවා මෙහෙම. ලකුණු මේවත් නම් එක ගාන හම්බෙන්නේ නිකන් උත්තරේ හින්දා 1යි 1යි මේකට 2යි මේකට 2යි. ලකුණු 6ක් එතනට ඔන්න හම්බෙලා ඉවරයි. යන්න ඊළඟ එකට B. රෝමි ඉලක්කම් 1. උතුරු දෙසට හැරී සිටි නිමාලි දක්ෂිණාවර්තව නිරිත දෙසට හැරේ. එම තොරතුරු දල රූප සටහනක දක්වා ඇය හැරී ඇති කෝණය කුමන වර්ගයේද? ඉස්සල්ලාම දල සටහන ඇඳිය යුතුයි. බලමු. උතුරු දෙසට හැරී සිටින නිමාලි. මෙන්න මෙහෙම අපි කියමුකෝ. ඔන්න නිමාලි මෙහෙම උතුරු දෙසට හැරිලා ඉන්නවා. හරි. දක්ෂිණාවර්තව නිරිත දෙස. දක්ෂිණාවර්තව කියන්නේ මෙහෙම. උපාලි ඊළඟ නැවේ ගිහින් ධම්මි නිරිත. නිරිත දෙස කියන්නේ මෙන්න මෙහෙට හැරෙනවලු. මේකයි මේ දක්ෂිණාවර්තව හැරෙන්නේ. හරි. ඔන්න මම දල රූප සටහන ඉවරයි. හරිද? හරි. ඉතින් ඕතෙන් තමයි ලකුණු දෙකක් විතර හම්බ වෙනවා. බලමු අහන එක. then ඇය හැරී ඇති කෝණ. ඉතින් මේක මේ සරල කෝණයට වඩා ලොකු ඊනම් අපි කියනවා මේක පරාවර්ත කෝණයක්. පරාවර්ත කෝණයකි. රූපෙට 2යි මේකට 1යි. උත්තරේට 1යි ලකුණු 3ක් හම්බ වෙනවා. ඒකට නිකම්ම. ප්‍රශ්නාංක 2. 12න් 7 සහ 6න් 5 භාග වලින් 12න් 7 සහ 6න් 5 භාග වලින් විශාලම භාගය තෝරන්න. අපි කියලා තියෙන්නේ හරයනුයි නවයනුයි ඔක්කොම අසමාන නම් පොදු හරයකට ගියා නම් තමයි මේක හොඳ. එහෙනම් මෙන්න මම කියනවා මෙයක් 12 මෙයක් 12 12 12 කියන්නේ උඩ නම් වෙනසක් නැහැ. 6 12 කියන්නේ දෙකෙන්. එහෙමනම් මෙයක් දෙකෙන් පස්සට දෙක 10. එහෙනම් ඔන්න විශාල භාගය තෝරන් ඉවරයි. 12න් 10 කියන්නේ අදාළ උත්තරේ එනවා 6න් 5යි. 6න් 5 පැත්තට එක්ක කට ඇරෙන්න ඕනේ. එක්ක 6න් 5 උත්තරේ පැත්තකට ලිව්වත් කමන්නේ නැහැ. ඒකට ලකුණු 3ක් හම්බ වෙනවා. ලීසි ලකුණු 12ක් කොහොම හම්බ වෙනවා? ගොඩක් ලීසි නිකම්ම ලකුණු ගන්න පුළුවන්. මේ තියෙන්නේ බස්නාහිර පළාත් තාප් පේපර් එකක්. බස්නාහිර පළාත් අවසාන වාර පරීක්ෂණ මේ තියෙන්නේ. ඉතින් හැමෝටම හදා ගන්න පුළුවන්. හරි. බලමු ප්‍රශ්නාංක 3. ප්‍රශ්නාංක 3.
මෙම රූපයේ A සිට B දක්වා ගමන් කර B සිට C හරහා D දක්වා ගමන් කර ආපසු A කොහොමද කියනවනේ මෙහෙම අහනවා සටහනේ දක්වන්න රාහුල්ගේ ගමන් මාර්ගයේ පහත දක්වා ඇති සටහනේ දක්වන්න A සිට B දක්වා දිශාව තමයි දාන්න වෙන්නේ A සිට B දක්වා යනවා මොකක්ද උපාලි ඊළඟ නැවෙන්නේ නැගෙනහිර B සිට C දක්වා බලන්න දිශාව අන්න මෙන්න මම දිශා ටිකයි ඉතින් ලියා ගන්න වෙන්නේ පළවෙනි එක AB A සිට B දක්වා යන්නේ කොහෙද නැගෙනහිර දිශාවට ඊළඟට BC B සිට C දක්වා බලන්න උපාලි ඊළඟ නැවේ ගිහින් ගිනි කොන C සිට D දක්වා යනවා බලන්න CD උපාලි ඊළඟ නැවේ ගිහින් ධම්මේද බලා බස්නාහිර D සිට A දක්වා යනවා බලන්න උපාලි ඊළඟ නැවේ ගිහින් ධම්මේද බලා වරෙන් වයඹ හරි ඔන්න පළවෙනි එකේ දිශා ටික නිකම්ම ඉවරයි හිස්තැන් වලට ගැලපෙන සංඛ්‍යා ලියන්න බලමු පළවෙනි එක 3765යි m 3765යි m මගෙන් අහන්නේ km කීයද m කීයද අපි දන්නවා කිලෝමීටරයක් යන විදිහට 1000 කියලා මෙතන 1000 ගොඩවල් 3යි 3යි km 765යි m ඊළඟට ගියොත් 3යි m මෙන්න 3යි m 5යි cm එතකොට ඔක්කොම මගෙන් අහන්නේ cm වලින් නම් 3යි කියන්නේ 300යි 300යි 5යි කීයද වෙන්නේ 305යි cm නිකම්ම ලකුණු හම්බ වෙනවා උත්තරේ ලෝරල් ලේසි ප්‍රශ්න දෙක ගන්න ඔක්කොම දාගන්න එතකොට 6 12 එනවනේ 2යි මේකට 2යි මේකට 2යි මේකට 2යි මේකට 2යි මේකට 2යි නිකම්ම ලකුණු 12ම ගන්න පුළුවන් ප්‍රශ්නයක් බලමු ප්‍රශ්නාංක 4 5න් 2 බලමු මෙන්න ප්‍රශ්නාංක 4 ඒකේ පළවෙනි එක තියෙනවා 5න් 2 එකතු කිරීම 10න් 3 දෙවෙනි එක තියෙනවා 3න් 1 අඩු කිරීම 9න් ඉස්සරව දෙක බලන්නකො දන්නවා පොදු හරයක් ගන්න ඕනේ හරයේ තියෙන ලොකු සංඛ්‍යාව 10 10 වරක් එක 10යි 10 5නුත් බෙදෙන 10න් පොදු හරයේ ගත්ත හැකි කවුරු හරි 20න් ගත්තා නම් 30න් ගත්තා නම් ප්‍රශ්නයක් නැහැ. ඔය අන්තිම වෙනකොට ඊට පස්සේ ආ සුළු විය යුතුයි. බලමු. 5 10 උනේ දෙකෙන් නම් මෙයක් දෙකෙන් මෙයා දෙකෙන් නම් මෙයක් දෙකෙන් මේවා දාන්න ඕනේ නෙමෙයි නිකන් දාන්නේ. දෙවරක් දෙක 4යි. 10 10 කියන්නේ වෙනසක් නැහැ. එහෙනම් 3යි නම් උත්තරේ එනවා. 10න් 4යි 3යි කීයයි කියලාද? 7යි 10න් 7යි. ඊළඟට ගියොත් පොදු හරය ගන්න වෙන ලොකු සංඛ්‍යාව 9 3න් බෙදෙන හින්දා 9න්මයි. මෙයත් 9න්මයි. 3 9 උනේ 3න් ගුණ වෙලා එහෙමනම් මෙයත් 3න් එක් වරක් 3 3යි 9 9 උනේ 1න් එහෙමනම් මෙයත් 1න් එක් වරක් 1 1යි උත්තරේ එනවා යට 9යි උඩ 3න් එකක් ගියාම 2යි 9න් 2යි රෝම ඉලක්කම් 3ට නම් නිකම්ම ගන්න පුළුවන් උත්තරයක් තියෙන්නේ 2 ධන 4න් 3 කියන්නේ උත්තරේ 2යි 4න් 3යි 4 දශමයක් තියෙන්නේ බලමු 2.5 අපි කියලා තියෙන්නේ දශම ලියා ගනිද්දී ඒ තිත් එක කෙලින් මේ තිත තියලායි 2.7 අද පස්සේ අපි මේ දෙක එකතු වෙන්න ඕනේ බලමු එකතු කරලා 4යි 12න් 2 දානවා එකක් ඉතුරුයි 5යි මේක නෙමෙයි උත්තරේ මේකෙන් අඩු වෙන්න ඕනේ 1.7යි 5ක් දැන් අඩු කරන්න එකක් ගත්තාම 14න් 5ක් 9යි මෙතන දැන් තියෙන්නේ 1 1න් 7ක් බෑ 11න් 7ක් 4යි මෙතන දැන් තියෙන්නේ 4 4න් එකක් 3යි නම් උත්තරේ එනවා 3.49යි හරි ප්‍රශ්නාංක 5 බලමු 2785 ගුණ වෙන්න ඕනේ 100න් එකතු වෙන්න ඕනේ 18ක්. ඉතින් අපි දන්නවා ඉස්සෙල්ලා කරන්නේ ගුණ කිරීම. 100න් ගුණ වෙනවා කියන්නේ අගට බිඳු දෙකක් කියන එක. උත්තරේ එනවා අගට බිඳුයක් ආවම කීයක්ද? 2,78,500ක්. එයාට එකතු වෙන්න ඕනේ 18ක්. එමුනම් මෙන්න
2,78,518යි කියන්නේ අපි දන්නවා 2,78,518යි. ප්‍රශ්නාංක 5. ප්‍රශ්නාංක 6 බෙදීමේ ගාණක් තියෙන්නේ දීර්ඝ බෙදීමකට යන එක තමයි ලේසි. එහෙම නැත්නම් ලකුණු හම්බ වෙනවා වෙන විදිහකට කළා. මෙන්න 12න් බෙදමු. එකට නෑ 18ක 12 ඒවා එකයි. 12ක් එක 12යි අඩු කළාම 6යි ගන්න ඕනේ මේ 9. 69ට 12 ඒවා 12 කියලා ගණන් කරලා බලන්න 5යි. 12ක් 5 60යි අඩු කළාම 9යි ගන්න ඕනේ මේ 5. 95ට තියෙනවා 95ට 12 ඒවා 8ක් නෑ 8ක් 96යි එහෙමනම් 7යි තියෙන්නේ. මම මෙතන ටිකක් ගන්නම් 84යි 95න් 84ක් ගියහම 11යි. මෙන්න මේ ඉතුරු වෙන ගාන මේ උත්තරේ නම් උත්තරේ මම කියනවා ලබ්ධිය 157යි ඉතිරිය 11යි නැත්නම් ශේෂය 11යි 157යි ඉතුරු 11යි කිව්වත් කමන්නේ හොඳටම හොඳ ලබ්ධිය කියන්නේ උත්තරේ අපි කියන්නේ 157යි ශේෂය 11යි කියලා ලිව්වා නම් තමයි හොඳටම හොඳ. ඒකලත් එහෙමයි එක ප්‍රශ්නයකට ලකුණු දෙක ගන්න තමයි ලකුණු 12 හම්බෙන්නේ. ඒ ප්‍රශ්නාංක 4. බලමු අංක 5 අඳින් දෙකක් තියෙනවා බලමු AB 8.8යි CM රේඛා කණ්ඩායම ඉතින් අඩු වල ගත්තා මොකද කරන්නේ ඔන්න AB 8යි CM මේ හොඳට මතක තියාගන්න මේ ඔක්කොම අඳින්නේ තනි රූපේ ආයි වෙන වෙනම රූප ඕනේ නැහැ A හිදී ඍජු කෝණයක් අඳින්න බලමු මේ A හිදී ඍජු කෝණයක් අපි දන්නවා ඍජු කෝණයක් අර විහි චතුරස්‍රයක් ඔන්නම් මෙහෙම 90 වෙනවා මේ විල ගහගත්ත එච්චරයි අංශ ගන්න ඔන්න A හිදී ඍජු කෝණයකුත් ඇඳලා රෝ විලක්කම් දෙක 3 AD 6යි CM වනසේ D ලකුණු කරන්න. බලන්න AD 6යි මේ තියෙන්නේ AD මේක 6යි CM අඩ්ඩෝලෙන් මයින්ඩ්. එතනින් තමයි මොකද්ද වෙන්නේ D අපි දානවා ඒක 6යි CM කියලා. B හිතේ ඍජු කෝණයක් නාන් මෙන්න B හිතේ තියෙන ඍජු කෝණයක් විහිතුරාද තිබ්බා. ගන්න මේවා මේවා ඉතින් ගන්න නිකන් අඳින්නත් පුළුවන් චතුරස්‍ර නැතුව. කවුරුත් දන්නේ නැහැ තිබ්බද නැද්ද කියලා. ඊළඟට BC 6යි CM වන පරිදි C ළඟන්න එයත් 6යි CMයි මෙන්න එයත් 6යි CM වඩෝලෙන් මෙන්න ඔන්න C ලක්ෂ්‍යත් හරි. හරි ලැබෙන රූපය කුමන නමකින් හැඳින්වෙද මෙන්න දැන් යා කරලා බලමු අපි මේක යා කරන්න ඕනේ නැතුව රූපය අපිට හැදෙන්නේ නැහැ නේ මෙන්න මොකද්ද කියන්නේ මෙයාට නම් මෙයත් 8යි මෙයා 6 නම් මෙයත් 6යි මෙන්න මගේ උත්තරේ නම් මොකද්ද මේකට කියන නම ඍජු කෝණාශ්‍රය අවසාන එක AC මැනලියන්න ඉතින් අනිවාර්යෙන් මැනලා බලන්න AC කියන්නේ මෙයා. බාණ්ඩ ඉරක් කඩ ඉරක් හරි ගහගෙන මැනලා බාණ්ඩ හරියට මැනනම් හරියට රූපේ ඉඳලා නම් 10යි CM කියලා එයි මැනලා බැලුවාම ඉවරයි. ඒ ප්‍රශ්නාංක 5 ගොඩක් ලේසි ලකුණු දෙක ගානේ හම්බ වෙනවා. ලකුණු දෙක ගානේ හම්බෙන්නේ එකක් පළවෙනි පහට ලකුණු දෙක ගානේ හම්බ වෙනවා. 6ට සහ 4ට එක ගානේ හම්බ වෙනවා. එතකොට තමයි ලකුණු 12 හැදෙන්නේ. දැන් මෙතන පළවෙනි එක මේ අඳින රූපෙනේ තියෙන්නේ මේ රූපෙට ලකුණු 10ක් හම්බ වෙනවා කෙලින්ම. මේ නමට 1යි මේ දිගට 1යි. එතකොට තමයි 12 හරියන්නේ. පාන්න හොඳට මතක තියාගන්න මේ જાති රූප එලක් තමයි 1 1 ඒවා. රෝම ඉලක්ක 1 කියලා මෙයා වෙනම අඳිනවා. ඍජු කෝණය මෙහෙම නෑ අර රූපෙම අඳින්නේ මේ කියන්නේ. ඒ හිදී ඍජු කෝණයක් හරි අර ගහපු රේඛාවේ ඒ හිදී ඍජු කෝණයක්. හරි ඉවරයි යම් අවසාන ප්‍රශ්නේ ප්‍රශ්නාංක 6. රෝම ඉලක්කම් 1 204 මිලියන 8,800 ඉලක්කමෙන් අය තියෙන්නේ කියන එක දැන් අහන්න ඉස්සෙල්ලා මිලියන මේ 204 මිලියන මුලින් තියෙන සංඛ්‍යාව ලියන්න මිලියන නම් ඊට පස්සේ අනිවාර්යෙන් දහස් තිබිය යුතුයි ඊට පස්සේ ඒක ඉලක්කම් තුන සම්පූර්ණ වෙ යුතුයි දැන් යන්න කියෝගෙන 8000 ඔය තියෙන්නේ නිකම්ම 8 ලියනවද බෑ මම බිංදු දෙකක් 1.8 ඔන්න 8000 හරි දැන් ඒකක කලාපය 800 මෙන්න උත්තරේ හරි 204 මිලියන 8800 රෝම ඉලක්කම් 2 මිලියනය හා බිලියනය ලියා බිලියනයේ මිලියනයේ කීයක් තිබේදයි ලියන්න. බලමු. ඉස්සල්ලාම බලන්න බිලියනය. බිලියනය නම් මොකද වෙන්න ඕනේ? බිලියන කලාපේ 1 වෙන්න ඕනේ.
අනික් මිලියන ඕනේ දහස් ඕනේ ඒකක ඕනේ හැම එකක්ම බිංදුව එන්න. එතකොට 0.9ක්. හරි දැන් ඊළඟට මිලියනේ නම් මොකද වෙන්නේ? ඔය මිලියන 1 ඊට පස්සේ දහස් ඒක කොච්චරයි? ඉතින් අපිට කිව්වේ හැකි මෙයාගෙන් බෙදුවොත් 0.3ක් කියන්නේ 1000ක් විතර වෙනවා. ඒ කියන්නේ මිලියන 1000ක් තියෙනවා. මිලියන 1000යි. මිලියන 1000ක් තමයි අපි කියන්නේ බිලියන එකක් කියලා. ලේසි. රෝම ඉලක්කම් 3 බලමු. රෝම ඉලක්කම් 3 7500 නෙමෙයි 75639 අපිට කියන්නේ පහේ ඉලක්කම. මෙයාගේ ඉස්සල්ලාම ස්ථානීය අගය ඕනේ. ස්ථානීය අගය සහ නිරූපිත අගය. ස්ථානීය අගය 1 ස්ථානේ 10 ස්ථානේ 100 ස්ථානේ 10 ස්ථානය. මම කියනවා 1000 ස්ථානය. සිංහලෙන් කිව්වත් කමන්නේ ස්ථානීය අගය 1000 ස්ථානය. නිරූපණය වෙන්නේ 10 5ක්. ඒ කියන්නේ 5000ක්. 10 5යි 5000යි. රෝම ඉලක්කම් 4 තත්පර 360 මිනිත්තු. ඉතින් තත්පර මිනිත්තු කරන්න අපි කිව්වා 60න් බෙදන්නයි ඕනේ. මේ ලේසික් බෙදන ක්‍රම දන්නවා. බිංදුවට බිංදුව කැපුණා 36ට 6 ඒ කියන්නේ මිනිත්තු 6යි. මිනිත්තු 6යි. ඊළඟට පස්වරු 7:30 සිට පස්වරු 10:15 දක්වා කාලය. ඒ පස්වරු වෙලාවල් දෙකමයි. ඕවනම් එහෙම දැම්මත් කමන්නේ දෙකම පදන්. ඒවට අපි දන්න ක්‍රමේ පැය 24න්ම දාමු. 10 කියන්නේ 10 12 22. ඒ කියන්නේ 22යි 15න් අඩු වෙන්න ඕනේ. පස්වරු පහින්ද 14යි 7 කියන්නේ 14යි 30ක්. බලමු. 15න් 30ක් බෑ. එකක් ගත්තාම 60යි 15යි එකතු වුනහම 75යි. 75න් 30ක් ගියාම 45යි. දැන් මෙතන 21යි 21න් 14ක් ගියාම 7යි. නම් උත්තරේ එනවා පැය 7යි මිනිත්තු 45යි. හරියට ලියන්න. පැය 7යි මිනිත්තු 45යි. අවසාන ප්‍රශ්නය. මෙම සංඛ්‍යා රේඛාවෙන් දක්වා ඇති සංඛ්‍යා දෙක ලියා ඉන් විශාල සංඛ්‍යාව අයියෝ. ලේසි. මෙන්න ප්‍රශ්නාංක 6 පළවෙනි සංඛ්‍යාව ඍණ 2 අනික කීයද 3. ඉතින් විශාල සංඛ්‍යාව 3. මේ තියෙන විශාල සංඛ්‍යාව. ලේසි. ඉතින් බලන්න පේපර් එක ඉවරයි. මේ තියෙන්නේ ප්‍රශ්නාහිය පළාත් තව පේපර් එකක් ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ දෙවනි වාරයට. ඉතින් ඕගොල්ලන්ට තේරෙනවා කරපු නැති ඒවා එකක්වත් නැහැ. මේ වෙනකොට දැන් හරියට බැලුවා නම් සාකච්ඡා කරනකොටත් තේරෙනවා නොදන්නේවත් නැහැ කියලා. අර වැරදුනා නම් වැරදුනේ ලකුණු වලුණා නම් වලුනේ එක්ක නොසලකිල්ල සහ අර ගොඩක් වෙලා අරගෙන හරි වෙලා වරන් පේපර් නොලියන එක. ඒකින්ද අඩුපාඩු තියෙනවා නම් දැන් හරියට හදාගන්න පුළුවන්. ඊට පස්සේ අඩුපාඩු ගොඩක් තියලා ඉනවා නම් ආයි පාපරක් පේපර් එක ලියන්න. දැන් පුළුවන් නේ ගෙදර මහා ලොකු වැඩක් නැහැ නේ. හින්දා අඩුපාඩු ගොඩක් කියලා ඉන්නවා. දැන් මේක හරියට වීඩියෝ එක බලලා තියෙන්නේ. ඒ හින්දා පේපර් එක ලියලා ඊට පස්සේ හොඳ ලකුණකට යන්න පුළුවන්. හරි. එහෙමනම් ඔන්න ප්‍රශ්න පත්‍රය ඉවරයි. මේ සතියේ සාමාන්‍යයෙන් අපි මෙහෙම කරන්නේ. සතියකට එක පේපර් එකක් තමයි දාන්නේ. ඊට පස්සේ ඒකේ උත්තර පත්‍රය දානවා. ඊට පස්සේ මේ වගේ මේ වීඩියෝ එක දානවා. දැනට කරා යන්නේ එහෙම. එතනින් පස්සේ මේ ටුට්ටක් අහන්න නොවැම්බර් මාසේ ඉඳන් දැන් දිගටම පේපර් ලියලා සාකච්ඡා කරනවට වඩා අර සිලබස් එකේ ඉතුරු පාඩම් ටික කොහොම හරි අපි කරගන්න ඕනේ. එතකොට අපිට ආයි පන්ති පටන් ගන්න දවසේ කෙලිම පේපර්ස් කරලා ඒ අදාළ තත්ත්ව වලට ගිහලා හොඳ ලකුණකට යන්න පුළුවන්. සිලබස් එකේ ගොඩක් ಜಾති ඉවර කරගත්තොත් මේ කාලය ඇතුළත. ඒ හින්දා සාමාන්‍යයෙන් නොවැම්බර් දෙවනි සතිය වගේ වෙනකොට මම කෝල් කරන්නම් ඔක්කොටම. නැත්නම් ගෲප් එකට මෙසේජ් එකක් හරි දාන්නම්. මේ ටියුට් එක දැන් හදාගෙන යනවා. ටියුට් එක ඔයගොල්ලන්ට දීලා මේ වගේ වීඩියෝස් වලින් උගන්වනවා. හරිනේ හරි. මේ ඒකත් දැනට ඔළුවේ තියාගන්න. මේ දවස් ඒ අදාළ දවස් මේ ගෲප් එකෙන් බලා ගන්න පුළුවන්. හරි එහෙනම් මේ අඩුපාඩු තියෙන අය ආයි පාරක් පේපර් එක කරන්න. මොකද ගොඩක් ලොකු වෙන්නේ නැති හින්දා. කොහොම තමයි පේපර් එක ප්‍රශ්න 6ම ලේසි, කොටි ප්‍රශ්න 20ක් ලේසි. හරි. ආයිබෝවන්.